හරි. අපිට අද සාකච්ඡා කරන්න තියෙන පොතේ අනුපාත පාඩමේ කලින් දවසේ සාකච්ඡා කරන්න බැරි වෙච්ච ඉතුරු වෙච්ච ගණන් ටික අපි 10 වෙනි ගාන එනකම්ම එදා කලින් දවසේ සාකච්ඡා කරා. දැන් 11 ගාන හදන්න තියෙන්නේ. මාතර නගරයේ සිට ගාල්ල නගරය වෙත යෑමට මෝටර් සයිකලයකට පැය 1යි මිනිත්තු 10කද කාරයකට පැය 1ක්ද ගත විය. කාරයට හා මෝටර් සයිකලයට ගත වූ එක් කාල අතර අනුපාතය සොයන්න. හරි. දැන් ඔයාලා මේ වෙද්දි දන්නවා අනුපාත පාඩමේදී ප්‍රධාන වශයෙන් අනුපාත කියද්දි ඔයාලට මතක් වෙන්න ඕන දෙයක් තමයි ඒකක සමාන වීම කියන්නේ. ඉතින් ඒකක සමාන නැතුව අපිට අනුපාත සලකන්න බෑ. ඉතින් මාතර නගරයේ සිට ගාල්ල නගරය වෙත යාමට මෝටර් සයිකලයකට පැයකුයි මිනිත්තු 10ක් ගත වෙනවා. කාරයකට පැයක් ගත වෙනවා. ඉතින් පුතේ අපිට මේ දෙන්න අතර සංසන්දනයක් කරන්න අනුපාතයක් ගන්න බැරි පැය මිනිත්තු කියලා ඒකක දෙකකින් තියෙන එකකුයි පැය වලින් විතරක් තියෙන එකකුයි තියෙන නිසා. එතකොට ඒකක දෙක වෙනස්. ඉතින් එහෙම වෙනස් වෙලා බෑ. එකම ඒකකයකට ගන්න ඕනේ. එතනදී අපි ගොඩක්ම කරන්නේ පොඩි අයව ලොකු අය කරන්න යන්නේ නැහැ. ලොකු ඒකකයේ පොඩි ඒකකයෙන් ප්‍රකාශ කරනවා. ඉතින් අපි දන්නවා මෝටර් සයිකලයට යට කාලය පැය 1යි මිනිත්තු 10යි කියන්නේ පැය 1යි මිනිත්තු 10යි කියන එක. අපිට ලියා ගන්න පුළුවන් පුතේ කෙලින්ම මිනිත්තු වලින්ම මිනිත්තු 10ට ඔහොම මින්ද කියලා පැය මිනිත්තු කරොත් 60යි 60යි 10යි 70යි. එතකොට මිනිත්තු වලින් ගත්තොත් 70යි. මොකද්ද මේ මිනිත්තු 70? මාතර නගරයේ සිට ගාල්ල නගරය වෙත යාමට මෝටර් සයිකලයට ගත වෙන කාලය සම්පූර්ණ කාලය මිනිත්තු 70යි. එතකොට කාරයට පැයක් ගත වෙනවනේ. ඒක පැය 1යි කියන්නේ ඒක කෙලින්ම මිනිත්තු 60යි. පැය 1යි කියන්නේ අපිට මිනිත්තු 60යි කියලා ගන්න පුළුවන්. එහෙනම් දැන් මේ දෙන්න අතර අනුපාතය සලකන්න පුළුවන්. මම මෙතන ඉඳ නැති නිසා එහා පැත්තේ වෙනම හදන්නම් වෙනම කොලයක ගාන වෙනම කොලයක හදන්නම්. බලන්න. එතකොට ඔයාලට වඩා පැහැදිලි වෙයිනේ. හරි බලන්නකෝ. අපි දැන් දන්නවා කාර් එකට යන වෙලාව සහ බයිසිකලයට මෝටර් සයිකලයට යන වෙලාව. මෝටර් සයිකලයට පැය 1යි මිනිත්තු 10යි. ඒ කියන්නේ පොතේ මිනිත්තු වලින්ම ලියාගත්තොත් පැය 1 කියන්නේ මිනිත්තු 60යි 60යි 10යි 70යි. මිනිත්තු 70ක් යනවා මෝටර් සයිකලයට. කාරයට ගත වෙන්නේ පැය 1යි කෙලින්ම. පැය 1කින් ගමන ඉවරයි. පැය 1යි කියන්නේ එතන මිනිත්තු 60යි. හරි. දැන් ප්‍රමාණ දෙකම එකම එකකයකට ගත්තා. එහෙනම් ගතවන කාලයේ අතර අනුපාතය ගද්දී අපිට ඕනේ මෝටර් සයිකලය සහ කාර්ය. මෝටර් සයිකලය අනුපාත ලකුණක් දාගත්තා කාර්ය. එතකොට අපිට මේක ලියන්න පුළුවන් ඒකක අමතක කරලා 70/90/60 කියලා. හැබැයි මේ දෙන්නම අපිට බෙදන්න පුළුවන් නේද පුතේ? 70යි 60යි දෙන්නම කීයෙන් බෙදෙනවද? 10න් බෙදෙනවා. ඔයාලට තාම තුල්‍ය අනුපාත කොටස් ගැන මම කතා කරේ නැහැ. මෙහෙම නිකන් ඉතුරු කරත් කමක් නැහැ. නිකමට ඊළඟට කරන්න තියෙන නිසා දෙන්නම එකම ගාණයෙන් බෙදන්න පුළුවන්. 70 10න් බෙදුවොත් 7යි 60 10න් බෙදුවොත් 6යි. මෙන්න මේ විදිහට ලියන්නත් පුළුවන්. අපි තව ගණන් කීපයකට පස්සේ යන්නේ කෙලින් මේ තුල්‍ය අනුපාත කොටසට. තුල්‍ය අනුපාත කොටසට ගියහම කොහොමත් කරන්නේ ඔය කියපු දේ තමයි. එකම ගානකින් දෙන්නම වැඩි කරනවා හෝ එකම ගානකින් දෙන්නම බෙදනවා. හරි අඩුපාඩු සම්පූර්ණ කරගන්නකො පුතේ. හරි මේකේ ගුණ හරි ගැටලුවක් තියෙනවා නම් බලන්න පුතේ. මෝටර් සයිකලයට ගත වෙලා තියෙන කාලය පැය 1යි මිනිත්තු 10යි. කාරයට ගත වෙලා තියෙන්නේ හරියටම පැයයි. දැන් අපිට පැය 1යි මිනිත්තු 10යි පැයයි අතර අනුපාතය එකපාරටම සලකන්න බැරි. පැය හරි සමානයි තමයි එකම එකකේ. ඒ වුණාට මෝටර් සයිකලයේදී මිනිත්තු 10ක් කියලා තියෙනවනේ. සාමාන්‍යයෙන් අපි පුරුද්දක් විදිහට පොඩිම එක්කිනාගෙන් තමයි ලියාගන්නේ. එතකොට මිනිත්තු 10 ඔහොමම තියලා පැයත් මිනිත්තු කරොත් කීයද? පැයක් කියන්නේ මිනිත්තු 60යි.
ඒ 60යි අතන තිබ්බ මිනිත්තු 10යි ඔක්කොම මිනිත්තු කීයද? මිනිත්තු 70යි. ඒ කියන්නේ මෝටර් සයිකලයට මේ නගර දෙක අතර ගමනට මිනිත්තු 70ක් ගත වෙලා. කාරයට එක පැයයිනේ. පැයයි කියන්නේ කෙලින්ම මිනිත්තු 60යි. එහෙනම් අපිට දැන් දෙන්නම මිනිත්තු කියන එකකට ගත්තට පස්සේ ඒකක නොසලකා හරින්න පුළුවන් අනුපාතයක් සලකන්න පුළුවන්. ඉතින් මෝටර් සයිකලයේ සහ කාර්ය අතර වේලාවල් අතර නැත්නම් ගත වෙච්ච වේලාව අතර අනුපාතේ කාලය අතර අනුපාතය ගත්තොත් එහෙම 70/60යි. තව චුට්ටක් සුළු කරගත්තොත් 7/6යි. 7/6 නැතත් 70/60 තියෙනවා නම් ඇති පුතේ. හරි? පැහැදිලිව තේරුම් ගන්න. හරි. මේකේ ප්‍රශ්නේ අහලා තියෙන පුතේ කාර්යයට සහ මෝටර් සයිකලයට ගත වෙච්ච කාලය. එතකොට මේ දෙන්න මාරු කරලා ලිව්වා නම් වඩාත් හොඳයි. අපි ලිව්වේ මෝටර් සයිකලයට සහ කාර්යයටනේ. ගානේ අහලා තියෙන්නේ කාර්යයට සහ මෝටර් සයිකලයට. ඒ කියන්නේ කාර්යකයේ මුලට එන්න ඕනේ. කාර්ය අනු මෝටර් සයිකලය. ප්‍රශ්නේ අහලා තියෙන විදිහටම ලියාගත්තා නම් හරි. එතකොට කාර්යයට 60යි මෝටර් සයිකලයට 70යි. 60යි 70යි කියන්නේ කලින් වගේම 6/7යි. මෙන්න මේ විදිහට ගත්තා නම් හරි. අර විදිහට ලියලා තිබ්බේ මම කලින් ප්‍රශ්නේ සම්පූර්ණයෙන් දැක්කේ නැහැ. ප්‍රශ්නේ තියෙන විදිහටම ලිව්වොත් පුතේ මේ විදිහට තමයි එන්නේ. වෙනසක් තියෙනවා නම් හදාගන්න. 12 වෙනි ප්‍රශ්නේ. නිමාලි සහ අමල් ළඟ ඇති වෙරළු ගෙඩි ගණන අතර අනුපාතය 3/5 වේ. 3:5 අනුපාතය. කියන්නේ නිමාලි ගාව 3ක් නම් අමල් ගාව 5ක් තියෙනවා කියලා කියන්නේ. නිමාලි ළඟ වෙරළු ගෙඩි 9ක් ඇත්නම් අමල් ළඟ ඇති වෙරළු ගෙඩි ගණන සොයන්න. හරි. අපිට ඕක එහා පැත්තට ගිහින් හදන්න පුළුවන්. නිමාලි ගාව තියෙන වෙරළු ගෙඩි ගාන 3යි නම් මේ 9යි නම් අමල් ළඟ තියෙන ගාන අහන්නේ. ඉතින් මේක අනුපාතයටම තමයි සිද්ධ වෙන්න ඕනේ. නිමාලි අනු අමල්. නිමාලි ගා මේකනේ අනුපාතය 3:5යි. එතකොට යම් කිසි මොහොතක 3 9 වෙලා නේ නිමාලි ගාව 9ක් තියෙනවද අමල් ගාව කීයක්ද තියෙන්නේ කියලා බලන්න තියෙනවා. පුතේ සාමාන්‍යයෙන් මේ එක රාශියක් යම් අගයකින් වැඩි වුණා නම් ඊට ගැළපෙන අනිත් රාශියත් අනිවාර්යයෙන්ම ඒ අගේම වැඩි විය යුතුයි. එහෙනම් අමල් කියන එක්කෙනාත් මේ විදිහට වැඩි වෙලා තමයි කීයකින් හරි අගේ එන්න ඕනේ. අපි බලමු 3 9 උනේ කීයෙන් වැඩි වෙලාද? 3 වරක් කීයද 9? 3 වරක් 3. එහෙනම් මෙතන අගේ 3ෙන් වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම අනුපාතයේ වෙනසක් නොවෙන්න අනිත් අමල් ගාව තියන අගයත් අපි අනිවාර්යෙන් වැඩි කරන්න ඕනේ 3ෙන්ම තමයි. එහෙනම් 3 වරක් 3 තමයි 9. අමල් ගාව 3 වරක් 5 15ක් වෙන්න ඕනේ. එහෙනම් අමල් ළඟ 15ක් ඇත. වෙරළු ගෙඩි 15ක් ඇත. හිමාලි ගාව 9ක් තියෙන වෙලාවක අනිවාර්යෙන් අමල් ගාව 15ක් තියෙන්න ඕනේ. මොකද දෙන්නගේ අතර අනුපාතය 3/5 විදිහට තියෙන්න ඕන නිසා. හැම වෙලේම මේ අනුපාතය පවතින විදිහට තියෙද්දී යම් කිසි මොහොතකදී නිමාලි ගාව 9ක් වුණා නම් අමල් ගාව තියෙන්න ඕනේ නිමාලි ගාව 3 ගුණයක් නේ 9 උනේ. එහෙනම් අමල්ගෙත් 3 ගුණය තමයි උත්තරේට එන්න ඕනේ. පොතේ මතක තියාගන්න මෙතනදී අනුපාත වලදී එකතු වෙලා අඩු වෙලා එන්නේ නැහැ. හැම වෙලේම අනුපාතය ඊළඟ එකට පරිවර්තනය වෙනවා නම් ಗುಣ වෙලා හෝ බෙදිලා. මෙතන නම් බෙදිලා නැහැ. වැඩිවීමක් නේ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අගේ වැඩි වෙනවා කියන්නේ ಗುಣ වෙනවා කියන එක. ඒක තේරුම් ගන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. 13 වෙනි ගාන පොතේ බදාම මිශ්‍රණයක් සෑදීමේදී සිමෙන්ති තාච්චි දෙකකට වැලි තාච්චි 12ක් මිශ්‍ර කරන ලදී. මිශ්‍රණයේ ඇති සිමෙන්ති හා වැලි අතර අනුපාතය සොයන්න. හරි. ඒ කියන්නේ සරලවම ඔය දීලා තියෙන කරුණුත් එක්ක සිමෙන්ති සහ වැලි අතර අනුපාතය අහන්නේ තාච්චි වලින් දෙන්නම් මෙන්නලා තියෙන්නේ. සිමෙන්ති අනු වැලි දෙන්නම අරන් තියෙන තාච්චි වලින් නිසා සිමෙන්ති තාච්චි දෙකට වැලි තාච්චි 12යි. ඔන්න ඔය විදිහට රෝම ඉලක්කම් එක ප්‍රශ්නෙට අපිට උත්තරේ ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ රෝම ඉලක්කම් දෙක ප්‍රශ්නෙන් අහන්නේ නෑ අපිට මුලින්ම අනුපාතය සොයන්න කියලා තමයි තියෙන්නේ. රෝම ඉලක්කම් එකකින් අහන්නේ මෙම මිශ්‍රණය සාදා ගැනීමට වැලි තාච්චි එකකට සිමෙන්ති තාච්චි කීයක් මිශ්‍ර කරන්න ඕනේද කියලා. පොතේ ඒකේ ගැටලුවක් තියෙනවා. ඕකේ හරිනම් අහන්න ඕනේ ප්‍රශ්නේ සිමෙන්ති තාච්චි එකකට වැලි තාච්චි කොච්චරක් මිශ්‍ර කරන්න ඕනේද කියන එක. අපි මේ විදිහට හදමු. සිමෙන්ති තාච්චි දෙකකට වැලි තාච්චි 6යි නම් පළවෙනි ප්‍රශ්නේ උත්තරේ විදිහට මම මෙන්න මෙහෙම මේක වෙනස් කරන්නම්. එකකට 6යි.
2කට 12යි නම් 1කට 6යි. දැන් අර ඔයාලට පැහැදිලි වෙන්න ඕන පුතේ වැලි තාච්චි එකක් වුණොත් සිමෙන්ති තාච්චි භාග ගානක් නෙන්නේ සාමාන්‍යයෙන් එහෙම උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතන ප්‍රශ්නේ මුද්‍රණයේ දෝෂයක් හරි මොකක් හරි ගැටලුවක් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් වැලි තාච්චි එකක් දානවා නම් සිමෙන්ති තාච්චි දාන්න ඕනේ 12න් පංගුවක්. නැත්තම් 6න් පංගුවක්. ඒ වගේ උත්තරයක් තමයි එන්න ඕනේ. ඒ වගේ උත්තරයක් අපි ලියන්නේ නැහැනේ සාමාන්‍යයෙන්. ඒ නිසා එතන ප්‍රශ්නේ නිකන් පොඩි අවුල් සහගත ගතියක් තියෙනවා. මම ඒ වෙලාවේදී වැලි තාච්චි එක වෙනුවට මම ඒක සිමෙන්ති තාච්චි එකකට වැලි තාච්චි කොච්චරද කියන එක තමයි ඔය උත්තරේ විදිහට ලියලා තියෙන්නේ. හරි. මෙම මිශ්‍රණයෙන් තාච්චි 28ක් සාදා ගැනීමට මිශ්‍ර කළ යුතු සිමෙන්ති හා වැලි. ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් ඔයාලා හිතන්න ඕනේ මෙන්න මේ දෙන්න. මෙයා දිහා බලන්නකෝ. මූලිකම අනුපාතය මෙයානේ. ඔය දෙන්නම එකතු කරාම හැදෙන්නේ බදාමනේ. සිමෙන්ති සහ වැලි විතරක් නෙමෙයි වතුරක් දානවා. සිමෙන්ති සහ වැලි වලට අමතරව වතුරක් දානවනේ. ඒ දැම්මහම හැදෙන්නේ මොනවාද? හැදෙන්නේ බදාම. ඉතින් බදාම තාච්චි මුල්ම අවස්ථාවේ අපිට හැදෙනවා මේ දෙන්නගේ එකතුව කියන්නේ 14ක්. මේ දීලා තියෙන අගයන් දෙකේ එකතුව 14ක්. මේක 28ක් වෙනවා කියන්නේ මේකේ දෙගුණෙනේ. එතකොට මේ සම්පූර්ණ 14 දෙගුණයක් වෙනවා කියන්නේ මේකේ ඉන්න සිමෙන්තිත් දෙගුණ වෙන්න ඕනේ, වැලිත් දෙගුණ වෙන්න ඕනේ. හොඳට තේරුම් ගන්න කියපු දේ. කොහොමද ඒක හිතුවේ? දැන් මූලිකම අනුපාතය ගත්තොත් සිමෙන්ති 2යි වැලි 12යි කියන්නේ පුතේ බදාමනේ ඔය දෙන්න කලවම් කරාම හැදෙන්නේ. බදාම තාච්චි 14ක් හැදෙනවා. බදාම තාච්චි 14ක් හැදෙනවා. 14ක් නෙමෙයි අපෙන් අහන්නේ 28ක්. එහෙනම් 14 දෙගුණේ. 14 දෙගුණේ තමයි 28. එතකොට 14 දෙගුණ වුණා නම් සිමෙන්ති ප්‍රමාණෙත් දෙගුණ වෙන්න ඕනේ, වැලි ප්‍රමාණෙත් දෙගුණ වෙන්න ඕනේ. එහෙනම් සිමෙන්ති ප්‍රමාණය දෙගුණ වුණොත් එහෙම සිමෙන්ති ඕන වෙනවා දැනට 2යි දෙවරක් 2 4යි. මොනවාද? මේ තාච්චි වලින් තමයි මේ මැනලා තියෙන්නේ. සිමෙන්ති තාච්චි 4යි. සිමෙන්ති තාච්චි 4යි. දෙවරක් 2 4යි. මේ තාච්චිය. ඊට පස්සේ වැලි සාමාන්‍ය වෙලාවේදී 12යි නම් ඒකත් දෙකෙන් වැඩි වෙන්න ඕනේනේ. දෙවරක් 12 24යි. වැලි තාච්චි 24ක් ඕනේ. වැලි තාච්චි 24ක් ඕනේ. අන්න ඕක තේරුම් ගන්න. ඔය විදිහට තමයි ගාන සම්පූර්ණ කරගන්න වෙන්නේ. හරි. අපි දැන් කතා කරන්නේ අනුපාතයකට තුල්‍ය අනුපාත ලබා ගැනීම. අනුපාතයකට තුල්‍ය අනුපාත. නැත්නම් අපි කෙලින්ම තුල්‍ය අනුපාත කියලා මාතෘකාව දාගමු. තුල්‍ය අනුපාත. ඔයාලත් මාතෘකාව ලියා ගන්න. තුල්‍ය අනුපාත. හරි. මේක මං හිතන්නේ ඔයාලට ඉච්චර හුරු නැති වචනයක් නම් නෙමෙයි. මොකද තුල්‍ය අනුපාත වගේම තුල්‍ය භාග කියලා කතාවක් අපි අහලා තියෙනවා. අපි කතා කරා භාග පාඩමේදී තුල්‍ය භාග ගැන. තුල්‍ය අනුපාත වගේම තුල්‍ය භාග ගැන අපි මේ වෙද්දිත් කතා කරලා තියෙනවා. මතක ඇතිනේ ඔයාලට තුල්‍ය භාග ගැන අපි කතා කරානේ. ඉතින් තුල්‍ය භාගයි තුල්‍ය අනුපාතයි ටිකක් දුරට සමානයි. තුල්‍යයි කියන්නේ එකිනෙකට සමානයි කියන එකනේ. තුල්‍ය කියන වචනේ අදහස සමානයි කියන එක. ඉතින් තුල්‍ය අනුපාත කියන්නේ එකිනෙකට සමාන අනුපාත කියන එක. එකිනෙකට විශාලත්වයෙන් සමාන වෙන විදිහේ අනුපාත තමයි පුතේ තුල්‍ය අනුපාත කියන්නේ. උදාහරණයක් විදිහට මම මෙන්න මෙහෙම දෙයක් මතක් කරන්නම්. පොඩි උදාහරණයක්. අපි සාමාන්‍යයෙන් ගෙදර තේ එකක් හදද්දී එක්කෙනෙක්ට තේ එකක් හදද්දී ප්‍රධාන අමුද්‍රව්‍ය දෙක මම තේ කොළ අමතක කරලා පිටි සීනි ගන්නම්කෝ. පිටි සීනි හැඳි වලින් දාන්නේ පිටි සහ සීනි එකම ප්‍රමාණය හැන්දකින් පිටි හැඳි 2යි සීනි හැඳි 3ක් කියලා දාමුකෝ. හරි. පිටි හැඳි 1යි සීනි හැඳි 3යි. පිටි හැඳි 2යි සීනි හැඳි 3යි. ඔන්න ඔය විදිහට තමයි මිශ්‍ර කරන්නේ. මේ එක්කෙනෙක්ට තේ හදද්දිනේ. හිතන්නකෝ පුතේ ගෙදර පාටියක් හරි මොකක් හරි නිසා විශාල ප්‍රමාණයක් ඇවිත් තියෙනවා. විශාල ප්‍රමාණයක් ගෙදරට ඇවිල්ලා තියෙනවා. අන්න එතකොට මේ හැමෝටම තේ හදන්න ඕනේ. හිතන්නකෝ මෙයාලට අපි පිටි සහ සීනි මේ විදිහටම නෙදාන්නේ නැත්තම් රහ වෙනස් වෙනවනේ. 100 දෙනෙක්ට හදනවා කියලා. එහෙනම් පිටි ප්‍රමාණයත් 100න් වැඩි වෙන්න ඕනේ. සීනි ප්‍රමාණයත් 100න් වැඩි වෙන්න ඕනේ. අන්න එතකොට අපි ඒ අවස්ථාවේදී මේ රාශි දෙකම එකම අගයෙන් වැඩි කරලානේ ගත්තේ. අන්න එතකොට ඒ 100 දෙනාටම හැදුවත් තේකේ රස වෙනසක් වෙන්නේ නැහැ පුතේ. තේකේ රසයේ වෙනසක් වෙන්නේ නැහැ. මොකද හේතුව තුල්‍ය අනුපාතයක් එන විදිහට තමයි අපි
ඒක සකස් කරගත්තේ. එහෙනම් තුල්්‍ය අනුපාත කියන එක ආකාර දෙකකට ගන්න පුළුවන්. තුල්්‍ය භාගත් ආකාර දෙකකට ගත්තානේ. තුල්්‍ය භාගත් ආකාර දෙකකට ගත්තා. ඒ වගේම තුල්්‍ය අනුපාතත් ආකාර දෙකකට ගන්න පුළුවන්. පළවෙනි ආකාරය එක ක්‍රමය. දැන් මම ලියන්න ඕනේ නැහැ පුතේ, මම නෝට් එක ලියන්න දෙන්නම්. එක ක්‍රමය අනුපාතයේ අපි බලමු, මම පැහැදිලි කිරීමකුත් කරන්න ඊට පස්සේ නෝට් එක ලියා ගන්න. අනුපාතයේ සියලුම පද එකම පූර්ණ සංඛ්‍යාවකින් අපි ගුණ කරනවා. එකම පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරනවා. එකම පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කර තුල්්‍ය අනුපාත ලබාගත හැක. තුල්්‍ය අනුපාත ලබාගත හැක. හරි. ඔය කිව්වේ මොකක්ද? දැන් තුල්්‍ය අනුපාත කියන්නේ අපි දන්නවා තුල්්‍ය භාගත් එක්ක අපි හිතුවොත් කොහොමද තුල්්‍ය භාග ගත්තේ? තුල්්‍ය භාගත් ගත්ත ආකාර දෙකක් තියෙනනේ පුතේ, මතක් කරමු. භාග සංඛ්‍යාවේ හරයයි ලවයයි දෙන්නම එකම පූර්ණ සංඛ්‍යාවකින් වැඩි කරලා, එහෙම නැත්නම් එකම පූර්ණ සංඛ්‍යාවකින් බෙදලා. දැන් මෙතනත් එහෙමයි. පළවෙනි ක්‍රමය උනේ අනුපාතයේ සියලුම පද එකම පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරලා තුල්්‍ය අනුපාත ලබා ගන්න පුළුවන්. එකම අනුපාතයක් එකම අගයකින් ගුණ කරලා තුල්්‍ය අනුපාත ලබා ගන්න පුළුවන්. හරිද? පැහැදිලිද? ඒ එක ක්‍රමය. ඊට පස්සේ දෙවෙනි ක්‍රමයේ යටතේදී අපි කතා කරනවා අර භාග වගේම එකම සංඛ්‍යාවකින් ගුණ කරලා වගේම බෙදෙනවා නම් එකම සංඛ්‍යාවකින් බෙදන්නත් පුළුවන්. බෙදලත් අපිට පුළුවන් තුල්්‍ය අනුපාත ලබා ගන්න. මුලින්ම පළවෙනි ක්‍රමය කියලා දාලා තුල්්‍ය අනුපාත යටතේ ඔය නෝට් එක ලියා ගන්නකො පුතේ. නෝට් එක ලියා ගන්න තුල්්‍ය අනුපාත යටතේ ඔන්න ඔය කොටස. අපි උදාහරණයක් බලමු. මම මෙන්න මේ විදිහට සරල උදාහරණයක් දෙන්නම්. අපි ගාව තියෙනවා පුතේ අනුපාතයක් 3ට 5. අපි මේකට තුල්්‍ය අනුපාතයක් ලියද්දී අපි කරන්නේ 3යි 5යි දෙන්නම එකම සංඛ්‍යාවකින් වැඩි කරනවා. අපි හිතන්නකෝ 10න් වැඩි කරනවා කියලා. 3ත් 10න් 5ත් 10න්. එතකොට අපිට තුල්්‍ය අනුපාතයක් එනවා 3 වරක් 10 30යි 90 5 වරක් 10 50යි. මේ ක්‍රමය එක ක්‍රමයේ යටතේ ඕනම අනුපාතයකට තුල්්‍ය අනුපාත ලියන්න පුළුවන්. අපි හිතමුකෝ අනුපාත කොටස් 3ක් තියෙන කෙනෙක් ආවා කියලා. ඒත් ප්‍රශ්නයක් නෑ පුතේ. මේ බලන්න. 2 අනු 3 අනු 4. මෙහෙම ආවා කියලා හිතන්නකෝ. එතකොට අපි කරන්නේ දෙකත් අපි හිතමු 4න් අපි හිතමු 5න් වැඩි කරනවා කියලා. දෙකත් අපි 5න් වැඩි කරනවා. අනු ඊළඟට අපි 3ත් 5න් වැඩි කරනවා. 3 කියන අගයත් අපි 5න් වැඩි කරනවා. අපි මෙතනදී තෝරගත්තේ 5 කියන අගය. අනු ඊළඟට අපි ඊළඟ අනුපාත අගය 4. 4වත් අපි 5න් වැඩි කරනවා. එතකොට අපිට තුල්්‍ය අනුපාතයක් එනවා 2 වරක් 5 10යි. අනු 3 වරක් 5 15යි. අනු 4 වරක් 5 20යි. එහෙනම් ඔන්න මෙතනිනුත් අපිට තුල්්‍ය අනුපාතයක් ලැබුණා. 2ට 3ට 4. නැත්නම් 2 අනු 3 අනු 4 කියන එකට තුල්්‍ය අනුපාතයක් තමයි 10 අනු 15 අනු 20 කියලා ආවේ. පැහැදිලිද? හරි. හරි. අපි දැන් යමු දෙවෙනි ක්‍රමයට. දෙවෙනි ක්‍රමය මුලින්ම කියන්නම් හැමෝටම වළංගු වෙන්නේ නැහැ. හරිද? දෙවෙනි ක්‍රමයේ වළංගු වෙන්නේ පුතේ සමහර ඒවාට විතරයි. ඒ කියන්නේ අපි භාගවලදීත් තුල්්‍ය භාග ලියන්න ඕනම භාගයකට ගැලපෙන ක්‍රමයක් සහ විශේෂයෙන් සමහර ව්‍යයට විතරක් ගැලපෙන ක්‍රමයක් ගැන කතා කරන්නේ. ඒකත් මෙතනදීත් එහෙමයි. අපිට පුළුවන් මෙන්න මෙහෙම අනුපාතයක සියලුම පද එකම පූර්ණ සංඛ්‍යාවකින්
බෙදීමෙන්ද තුල්්‍ය අනුපාත ලිවිය හැක. තුල්්‍ය අනුපාත ලිවිය හැක. හරි මම මෙතනදී මතක් කරනවා පුතේ එකම පූර්ණ සංඛ්‍යාවෙන් බෙදීමෙන්ද කිව්වට හැමෝටම බෙදන්න බැරි වෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ හැමෝවම බෙදන්න බෑ. සමහර ඒවා තියෙනවා තව දුරටත් බෙදෙන්නේ නැහැ. ඉතින් එහෙම බෙදෙන්නේ නැති ඒවා එහෙමම පාඩුවේ ඉන්න දෙන්න ඕනේ. ඒක තව චුට්ටකින් මම කියලා දෙන්නම් ඒ જાතිය ඒවට කියන විශේෂ නම. දැන් අපි බලමු නිකම් බෙදෙනවා කියලා හිතන්න පුළුවන් එකක් උදාහරණෙට. දැන් අපිට අනුපාතයක් තියෙනවා 2/8. දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ 2 සහ 8 කියන දෙන්නම බෙදන්න පුළුවන් දෙකෙන්. 2ත් දෙකෙන් බෙදනවා 8ත් දෙකෙන් බෙදනවා. දැන් 2 එකකින් බෙදලා 8 තව එකකින් බෙදන්න පුළුවන්ද? බුදු අම්මෝ බෑ. එහෙම වුණොත් අනුපාතයක් නෙමෙයි තුල්්‍ය අනුපාතයක් නෙමෙයි එන්නේ. 2ට 2 ඒවා 1යි. 8ට 2 ඒවා 4යි. තව එකක් බලමු. 10 15 20 10 15 20 කාගෙන් හරි බෙදෙයිද? ඔව් කීයෙන්ද? 10න් නෑ 10න් බෙදෙන්නේ නෑ. මොකද 15 බෙදන්න බෑනේ 10න්. එහෙනම් කීයෙන්ද? 5න් බෙදුව හැකි. 10ත් 5න් බෙදෙනවා. 15ත් 5න් බෙදෙනවා. 20ත් 5න් බෙදෙනවා. එතකොට උත්තරේ විදිහට එනවා 10ට 5 ඒවා 2යි 15ට 5 ඒවා 3යි 20ට 5 ඒවා 4යි. එහෙනම් ඔන්න ඔය විදිහට තුල්්‍ය අනුපාත ගන්න පුළුවන්. සමහර ඒවා තියෙනවා තුල්්‍ය අනුපාත ගන්න බැරි අවස්ථාත් ඒ කියන්නේ තව දුරටත් බෙදෙන්නේ නැති ඒවා. උදාහරණ විදිහට ලියන්න දෙයක් නැහැ පුතේ. මම මෙන්න මෙහෙම එකක් ලියන්නම්. 5/8. මේක තව දුරටත් කාගෙන් හරි බෙදන්න පුළුවන්ද? බැහැ. බෙදන්න බැහැ කියන්නේ ඊළඟට මම දැන් චුට්ටකින් කතා කරන නිසා මේක කියන්නේ තව දුරටත් හොඳට අහගන්න මේ කියන එක අනුපාතයේ පද සියල්ල තව දුරටත් කාගෙන්වත් බෙදන්න බෑ කියන්නේ මෙයා ඉන්නේ සරලම ආකාරයෙන්. සරලම ආකාරයෙන් තමයි මෙයා ඉන්නේ. එතකොට සරලම ආකාරය ලැබෙන්නේ කොහොමද? සාමාන්‍ය විදිහට ඉන්න කෙනෙක් සරලම ආකාරයට ගන්නේ බෙදන්න පුළුවන් ලොකුම ගානෙන් දෙන්නවම බෙදුවාම. ඊළඟට කතා කරන්න තියෙන්නේ සරලම ආකාරය. ඒක මම ඊතරදී විශේෂයෙන් පැහැදිලි කරන්නම්. දැන් මේ 5/8 කියන්නේ සරලම ආකාරයකින් තමයි ඉන්නේ. ඇයි? තව දුරටත් කාගෙන්වත් බෙදෙන්නේ නැහැ. හරි. අපි ඒක ඊළඟට ඊළඟ මාතෘකාව යටතේ කතා කරමු. දැන් මෙන්න මේ සටහන සම්පූර්ණ කරගන්න දෙවෙනි උදාහරණයටත් උදාහරණ කියලා දාගන්න මේකත් උදාහරණයක්. හරි. සටහන සම්පූර්ණ කරගන්න පුතේ. හරි. ඊළඟට අපි කතා කරන්නේ මේක වැදගත් කොටසක්. අනුපාතයක සරලම ආකාරය. අනුපාතයක සරලම ආකාරය. මාතෘකාව වෙන්නේ ඒක. අපි චුට්ටක් ඉතුරු ටිකක් කතා කරලා ලියාගෙන ඉවරලා පාඩමේ වැඩි විස්තර ටික බලමු. දැන් අපි කලිනුත් චුට්ටක් මතක් කරා අනුපාතයක සරලම ආකාරය කියන්නේ පුතේ අනුපාතයේ ඉන්න සියලුම පද බෙදෙන ලොකුම කෙනාගෙන් බෙදුවාම ලැබෙන කෙනා. එයාව තව කාගෙන්වත් බෙදෙන්නේ නැහැ. එතකොට අනුපාතයක ඉන්න සියලුම පද බෙදන්න පුළුවන් ලොකුම සංඛ්‍යාවෙන්. එහෙම නැත්නම් අපි යාට කියනවා මහා පොදු සාධකය කියලා. බෙදෙන ලොකුම සාධකය මහා පොදු සාධකය. කට්ටියම බෙදන්න පුළුවන් ලොකුම සංඛ්‍යාවෙන් බෙදුවාම අපිට අනුපාතයක සරලම ආකාරය ගන්න පුළුවන්. ඒක මතක තියාගන්න. එහෙනම් අපි මේ කතා කරන්නේ අනුපාතයක සරලම ආකාරය. අපිට ඒක මේ විදිහට ලියා ගන්න පුළුවන්. අනුපාතයක සියලුම පද අනුපාතයක සියලුම පද මාත් එක්කම ලිව්වත් කමක් නැහැ පුතේ අනුපාතයක සරලම ආකාරය කියලා ලියන්න ඉඩ තියාගන්න. අනුපාතයක සියලුම පද බෙදිය හැකි. විශාලම සංඛ්‍යාවෙන් බෙදූ විට විශාලම සංඛ්‍යාවෙන් බෙදූ විට අනුපාතයේ සරලම ආකාරය ලැබේ.
උදේ හිතාගන්න මතක තියාගන්න මෙන්න මේ කරුණ සරලමාකාරයේදී තවදුරටත් කාගෙන්වත් විදන්න බෑ. යම් කිසි හේතුවකින් එක නොවන වෙන පූර්ණ සංඛ්‍යාවකින් බෙදෙනවා කියන්නේ අපි කලින්ම එහෙනම් සරලමාකාරය අරන් නැහැ. සරලමාකාරය වෙනුවට අපි වෙන මොකක් හරි තමයි අරන් තියෙන්නේ. එහෙනම් මතක තියාගන්න එන්නේ ඒක. අපි බලමු මෙන්න මෙහෙම උදාහරණයක් ඔයාලා සටහන ලියා ගන්න. මම ගාව තියෙන උදාහරණය. තිහ අනු 70 අපිට 30 අනු 70 කියලා ගත්තාම පුතේ 30 බෙදන්න පුළුවන් 30යි 70යි දෙන්නම දෙකෙන් බෙදන්න පුළුවන් 5ෙන් බෙදන්න පුළුවන් 10ෙන් බෙදන්න පුළුවන් ඒ 30යි 70යි දෙන්නම බෙදෙන ලොකුම සංඛ්‍යාව වෙන්නේ 10 එතකොට අපිට මෙහෙම ලියන්න පුළුවන් 30ත් බෙදනවා 10ෙන් අනු 70ත් බෙදනවා 10ෙන් බෙදන්න අය කීපයක් හිටියත් ලොකුම කෙනාව තමයි තෝරගන්නේ 30ට 10 ඒවා 3යි 70ට 10 ඒවා 7යි. එහෙනම් 397 කියන්නේ මේක තමයි මොනම ආකාරයේද? මෙයා සරලම ආකාරය. ඇයි ඒ සරලම ආකාරය කියන්නේ? තව බෙදෙන්නේ නැහැ යාව. 3වත් 7වත් තව කාගෙන්වත් බෙදන්න බෑ. 3ව බෙදන්නත් බෑ. 3ව බෙදන්න පුළුවන් වුණත් 7ව බෙදන්න පුළුවන් වුණත් පුතේ දෙන්නම බෙදෙන්නේ නැත්නම් තවදුරටත් මේක තමයි සරලම ආකාරය. එක්කෙනෙක් විතරක් බෙදෙනවා අනිත් එක්කෙනා බෙදන්න බෑ එහෙම කියලා බෑ. බෙදනවා නම් දෙන්නම බෙදන්න ඕනේ. බෙදන්න බැරි නම් සරලම ආකාරයේ විදිහට අපිට බාර ගන්න වෙනවා. හරි. උදාහරණ කියලා ඔක ලියා ගන්න. හරි. ඊළඟට අපි සාකච්ඡා කරන්න පුතේ අනුපාත වලින් පස්සේ අනුපාතික කියන කොටස ගැන. අනුපාතික කියන කොටසේ විශේෂත්වය තමයි එකම ඒකකයකින් නැහැ. හරිද? එකම ඒකකයකින් නැති වුණාට ඒ රාශි දෙක අතර යම් සම්බන්ධයක් තියෙනවා. එකම ඒකකයකින් නැති වුණාට ඒ දෙන්න අතර යම් සම්බන්ධයක් තියෙනවා. මේ බලන්නකො පැහැදිලි කිරීම කරලා තියෙනවා. මේව රූපයෙන් දැක්වෙන්නේ කිරි තේ එකක් සාදා ගැනීමට තේ කෝප්පයකට කිරිපිටි මේස හැඳි දෙකක් යෙදිය යුතු බවයි. මෙහිදී යෙදිය යුතු තේ හා කිරිපිටි ප්‍රමාණය එකම ඒකකයකින් ප්‍රකාශ කිරීමට නොහැකි නිසා තේ හා කිරි මිශ්‍ර කළ යුතු ප්‍රමාණ අතර ඇති සම්බන්ධය අනුපාතයක් ලෙස දැක්විය නොහැක. හරි. දැන් ඔයාලට පේනවා ඇති කිරිපිටි හැඳි වලින් මැනලා තියෙන්නේ. තේ දාන්නේ පෝච්චියකින්, තේ පෝච්චියකින්. එතකොට එකම ඒකකයකින් නැහැ. එතකොට ඒක අනුපාතයක් වෙන්නේ නැහැ. හැබැයි මේ දෙන්න අතර යම් සම්බන්ධයක් තියෙනවද නැද්ද? අපි තේ ප්‍රමාණය සහ දාන පිටි ප්‍රමාණය අතර යම් සම්බන්ධයක් ඇතුවනේ දාන්නේ. අපිට හිතන ප්‍රමාණ දැම්මොත් තේ නෙමෙයි වෙන මොනවා හරි තමයි බොණ්ඩ වෙන්නේ. තේ වල රසයක් නැති වෙයි. සමහරට කිරිපිටි දාන්නේ අඩුවෙන් කිරිපිටි දාලා වැඩිපුර තේ දැම්මොත් එහෙම ඒක නිකන් කිරිපිටි තියනවට තියෙන තේ එකක් වෙයි රසයෙන් නැති වෙයි. එතකොට කිරිපිටි වැඩිපුර දාලා තේ අඩුවෙන් දැම්මොත් එතනදිත් ප්‍රශ්නයක් වෙයි. හැබැයි ඒ වුණාට මේ දෙන්න අනුපාතයක් නොවුනට අපි සාමාන්‍යයෙන් මිශ්‍ර කරද්දී යම් සම්බන්ධතාවයක් ඇතුවනේ වැඩේ කරන්නේ. ඒ නිසා මේක අපි අනුපාතිකයක් කියලා කියනවා. ඒකක සමාන නැති ඒත් එකිනෙකට සම්බන්ධයක් තියෙන රාශි දෙකක් තමයි පුතේ අනුපාතික කියලා අපි හඳුන්වන්නේ. ඒක මතක තියාගන්න. දැන් බලන්නකෝ මොන පහළ තියෙනවා අනුපාතික සම්බන්ධතා කීපයක්. කේක් සෑදීමට පිටි කිලෝග්‍රෑම් එකකට බිත්තර 10ක් යොදා ගැනීම. පිටි කිලෝ එකකට බිත්තර 10යි. ඊට පස්සේ ඔයාලට හිතෙන්න පුළුවන් පිටි කිලෝ 2කින් කේක් එක හදනවා නම් අපි කොහොමද කරන්නේ කියලා. ඔය කේක් හදනකොට එහෙම ප්‍රමාණය වැඩි කරද්දි මොකද කරන්නේ? පිටි වැඩි කරනවා නම් ඊට අනුරූපව බිත්තරත් වැඩි කරනවා. හැබැයි පිටි කිලෝග්‍රෑම් වලින් මැනලා තියෙන්නේ බිත්තර නිකන් 1 2 3 4යි කියලා ගණනලා තියෙන්නේ. තේරෙනවද දෙන්නගේ එකක සමාන නැහැ කියලා? හැබැයි සමාන නැති වුණාට දෙන්න අතර සම්බන්ධතාවයක් තියෙනවා. අන්න ඒ වගේ ඒවට තමයි පුතේ අපි අනුපාතික කියලා කියන්නේ. අනුපාතික. අනුපාතික යටතේ අපි කතා කරන්නේ යම් කිසි සම්බන්ධයක් තියෙන හැබැයි එකම ඒකකයකින් දක්වන්න බැරි රාශි තමයි අපි අනුපාතික කියලා දක්වන්නේ. අනුපාතිකයක් කියලා දක්වන්නේ. හරිද? එතකොට මේකේ ඔයාලට පැහැදිලි වෙනවා වාහනයක ඉන්ධන ලීටරයකින් ගමන් කරන දුරක් තියෙනවා. ලීටර් සහ කිලෝමීටර් කියන්නේ ඒකක දෙකක්. හැබැයි ඒකක දෙකක් වුණාට ඒ දෙන්න අතර සම්බන්ධයක් තියෙනවනේ. අපිට ගමනක් යන්න ඕන වුණොත් අපි ලීටර් අපිට හිතන්න කිලෝමීටර් 120ක ගමනක් කියලා. අපි ඊට අනුරූපව අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය වාහනේ ගබඩා කරගෙන නේද ගමන යන්නේ. නැත්නම් අපිට යන්න බෑනේ. අපි සාමාන්‍යයෙන් වාහනයක් අපි පාවිච්චි කරනවා නම් අපි ගාව යම් අවබෝධයක් තියෙනවා ඉන්ධන ලීටරයකින් වාහනේ ගමන් කරන දුර. ඒ අනුව අපි දුර ගමනක් යනවා නම් වෙනදා වගේ 100ක පෙට්‍රල් ගහගෙන යන්න බෑනේ. 100ක පෙට්‍රල් ගහන් දැන් ගේ වටේ පදින්න තමයි වෙන්නේ.
ඒත් මදි. ස්ටාර්ට් කරන්නත් මදි දැන් 100ක ගැහුවොත්. ඉතින් ඒ වගේ අපිට ගමනක් යන්න ඕන නම් දුර ගමනක් අපි වෙනදාට වඩා තෙල් ගබඩා කර ගන්නවා ටැංකියේ. හේතුව අපි දන්නවා ගමනේ දුර වැඩි වෙද්දී අපිට අවශ්‍ය වෙන එහෙම නැත්නම් වැය වෙන ඉන්ධන ප්‍රමාණය වැඩි කියලා. ඉතින් ඒ දෙන්න ඉන්ධන ලීටර වලින් දුර කිලෝමීටර වලින් මෙන්නට අනුපාතයක් කියන්න බැරි වුණාට ඒ දෙන්න අතරත් සම්බන්ධයක් තියෙනවා. ඒක අපි අනුපාතිකයක් කියලා කියනවා. පුතේ අනුපාතික කියන්නේ එහෙනම් තේරුම් ගන්න පැහැදිලිවම කවුද අනුපාතිකයක් කියන්නේ? අනුපාතිකයක් කියන්නේ පුතේ එකම ඒකකයකින් ප්‍රකාශ කරන්න බැරි වුණාට ඒ දෙන්න අතර යම් සම්බන්ධයක් දකින්න තියෙනවා නම් අපිට ඒක අනුපාතිකයක් කියලා හඳුන්වන්න පුළුවන්. අන්න ඔහොම තමයි අපි අනුපාතික පැහැදිලි කරන්නේ. හරි? හරි. දැන් අනුපාතවලදී වගේ අපිට මේක අනුපාත ලකුණකින් දක්වන්න එහෙම කරන්න දෙයක් නෑ පුතේ. අපිට මේක වගන්ති වලින් තමයි ලියන්න වෙන්නේ. ගොඩක් වෙලාවට වගන්ති ලියලා ගත්තාම මේ දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා නම් අපි ඒක අනුපාතිකයක් විදිහට සලකනවා. පැන්සලක මිල රුපියල් 10ක් වෙයි. අපිට එහෙනම් ඒක පාවිච්චි කරලා පැන්සල් 5ක මිල හොයන්න පුළුවන්. කිලෝමීටර් දෙකක දුරක් යාමට වාහනයක් අය කරන ගාස්තුව 40කි. ආයේ සම්බන්ධය පාවිච්චි කරලා අපිට කිලෝමීටර් 5ක් යනවා නම් කීයක්ද? කිලෝමීටර් 20ක් යනවා නම් කීයක්ද? රුපියල් 200කින් යන්න පුළුවන් කොච්චර දුරක්ද වගේ ඒ අවශ්‍ය එක ගණනය කරගන්න පුළුවන් මේ දෙන්න අනුපාතිකයක් නිසා. උත්සවයකට පැමිණි සිසුන්ට එහි විවේකයේදී සිසුවෙකුට බිස්කට් 3 බැගින් ලැබිනි. සිසුවෙකුට බිස්කට් 3යි නම් සිසුන් 20කට කීයක්ද ඕනේ? 50ක් ආවොත් කීයක්ද ඕනේ කියලා අපිට ඒකත් එතනදී හොයාගන්න පුළුවන්. ඊළඟට ගිනි පෙට්ටි පැකට්ටුවක මිල රුපියල් 50කි. පැකට්ටුව රුපියල් 50යි නම් පැකට්ටු දෙකකට මිල කොච්චරද කියලා අපිට හොයාගන්න පුළුවන්. අන්න ඔය වගේ අනුපාතික සම්බන්ධතාවක් තියෙනවා. ඒවට තමයි අපි අනුපාතික කියන්නේ. පුතේ විදේශ මුදල් එක ගණනය කරද්දී පැහැදිලිවම යෙදෙන්නේ ඔයාලා අහලා ඇති මෙන්න මේ වචනේ. විනිමය අනුපාතයක්. විනිමය අනුපාතික හරි වචනේ. විනිමය අනුපාතික. විනිමය අනුපාතික. මේක ලංකාවට දැන් මේ වෙද්දි බොහොම දරුණුවට බලපාන තියෙන වැඩිපුර කතා වෙන මාතෘකාවක්. විනිමය අනුපාතික. එතකොට මේක වෙන්නේ මෙහෙමයි පුතේ. සාමාන්‍යයෙන් විදේශ රටකින් මුදල් යම් ප්‍රමාණයක් අපි ලංකාවට ගත්තොත් එහෙම ඒක අපිට කොච්චරක් වටිනවද කියන එක බලන්නේ මේ විනිමය අනුපාතිකය අනුව. රටක් කොච්චර දියුණුද කියලා බලන්නත් මේ විනිමය අනුපාතිකය ගොඩක් ඉවාහල් වෙනවා. ගොඩක් අපිට සම්බන්ධ වෙනවා. දැන් අපි රුපියල් මෙහි භාවිතා කරාට අපි පිට රටවල් වලින් මොනවා හරි දෙයක් ගෙන්නද්දි විදේශයෙන් හැම දේවල්ම ගෙන්නද්දි විදේශ රටවල් වලින් ගේන හැම දෙයක්ම සඳහා අපි දෙන්න ඕනේ පුතේ ඩොලර් වලින්. අපි ඩොලර් වලින් තමයි ගෙවීම කරන්න ඕනේ. එතකොට ඩොලර් එකක් ගන්න ලංකාවේ රුපියල් වලින් කොච්චරක් දෙන්න ඕනේද කියන එක එතනත් සම්බන්ධ වෙන්නේ අනුපාතිකයක් එක්ක. අපේ රට දියුණු වෙන්න එක ඩොලර් එකක් සඳහා රුපියල් වලින් ගෙවන්න ඕන ගාන අඩු වෙනවා. රට දියුණු නොවෙනවා කියන්නේ එන්න පිරිහෙනවා කියන්නේ ඩොලර් එකක් සඳහා අපි දෙන්න ඕන ගාන ක්‍රමයෙන් වැඩි වෙනවා. එතකොට අපේ මුදල් ඒකකය ජාත්‍යන්තරයේ හමුවේ පහළ ගිහිල්ලා තියෙනවා. එතකොට දැන් ඔයාලා දන්නවද සාමාන්‍යයෙන් මේ වෙද්දි අද දවස් ඇතුළත මට හිතන විදිහට දැන් හරියට මගේ දන්නේ 220කට විතර ආසන්න අගයක් තමයි පුතේ ඩොලර් එකක මිල. ඒ කියන්නේ ඩොලර් එකක් මිලදී ගන්න අපි ලංකාවේ රුපියල් වලින් 220ක් දෙන්න ඕනේ. ඉතින් පිට රටවල් වලින් ගේන බඩු ලංකාව ඇතුලේ අලෙවි කරද්දි ලොකු මුදලකට අලෙවි කරන්න සිද්ධ වෙන්නේ ඩොලර් වලට විකුණලා ඒ ඩොලර් සඳහා අපි වැඩි රුපියල් ප්‍රමාණයක් වැය කරන නිසා. තව චුට්ටක් ඔයාලා ඉහළ පන්ති වලට ආවහම මේ සම්බන්ධතාව හොඳට පැහැදිලි වෙයි. විනිමය අනුපාතික කියන්නේ පුතේ මේ අනුපාතික වලටම අදාළ එකක් විදේශ මුදල් අතර සංසන්දනය කරද්දී. හරි. විනිමය අනුපාතික ගැනත් අපි චුට්ටක් කතා කරමු. පල්ලෙහා උදාහරණ වල තියෙනවා ඔයාලට. මේ තියෙන්නේ විවිධ රටවල් වල භාවිතා කරන මුදල් වර්ග වල වටිනාකම අතර සම්බන්ධයේද අනුපාතිකයකි. දැන් බලන්න මේ පොත මුද්‍රණය කරන දවස්වල 2014 3 වෙනි මාසේ 11 වෙනි දින ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලරයක් ඇමරිකන් ඩොලර් එකක් කියන්නේ ඒවා තමයි 130යි. දැන් අද වෙද්දි 230ක් විතර වෙනවා. 230කට කිට්ටුයි. ඉතින් සෑහෙන දියුණු වෙලානේ ලංකාව. නෑ දියුණු වෙලා නෙමෙයි ඒක අනිත් පැත්ත ගිහින් තියෙන්නේ. 2014 දී 130කට තිබ්බ එක මේ වෙද්දි 200 ගානකට ගිහිල්ලා කියන්නේ අපි ආර්ථික වශයෙන් කඩා වැටලා. ඒක ගැන නිකන් නිකමට හිතන්න. විනිමය අනුපාතික කියන්නේ අන්න ඔය අගයන්. දිනෙන් දින වෙනස් වෙනවා. දිනෙන් දින වෙනස් වෙන නිසා පුතේ ඒ දවසට තියෙන අගය තමයි අපි සැලකිල්ලට ගන්නෙ. ඒ දිනයත් එක්කම අපිට ඒක සලකනු කරනවා.
මේ තියෙන ඒ වගේ එකක් තමයි. එක්තරා දිනක විදේශ මුදල් ඒකකයක වටිනාකම ශ්‍රී ලංකා රුපියල් වලින් ආසන්නම පූර්ණ සංඛ්‍යාවට ප්‍රකාශ කර ඇති ආකාරය. සමහරට සතවලිනුත් එනවා. දැන් මේ තියෙන්නේ ආසන්න පූර්ණ සංඛ්‍යාව. ඇමරිකන් එක්සත් ජනපදයේ ඩොලර් එකක් අපිට ලංකා රුපියල් වලින් 131ක් වෙනවා. ස්ටර්ලින් පවුන් එකක් 217යි. යුරෝ එකක් රුපියල් 181යි. ජපන් යෙන් 100ක් 125යි. බහරේන් ඩිනාර එකක් 346යි. හිතන්නකෝ පුතේ ලංකාවේ කෙනෙක් ඒ රටට යනවා කියලා. හිතන්නකෝ ඇමරිකන් එක්සත් ජනපදයේ රැකියාවක් කරනවා. එතකොට එයාට ඩොලර් වලින් මුදල් ලැබුණාම එයා ඒ මුදල් ලංකාවට එවද්දි එතනදි වෙන්නේ අන්න ඒ වගේ වෙලාවෙදි ලංකාවට වාසි. වැඩි මුදලක් රුපියල් වලින් ලංකාව තුලදී හම්බ වෙනවා. ඩොලර් 1000ක් පඩිය ගන්නවා නම් ඒ ඩොලර් 1000 ලංකාවට එද්දි ලංකාවේ එදා පවතින විනිමය අනුපාතයෙන් 1000 ගුණ වෙලා තමයි රුපියල් වලට පරිවර්තනය වෙන්නේ. ඒ නිසා විදේශ රටක කවුරු හරි කෙනෙක් සේවය කරනවා නම් ඒ ලැබෙන මුදල් වලට දැන් මේ වෙද්දි ටිකක් වැඩි වටිනාකමක් හිමි වෙලා තියෙනවා. මේ රුපියලේ අගේ අවපාතනය වීමත් එක්ක, ඒ කියන්නේ පහළ යෑමත් එක්ක. හැබැයි ඉතින් ඒකේ වක්‍රාකාරයෙන් හැම දෙයක්ම ගණන් නිසා පුතේ ඒ ලැබෙන ලාභේ ලොකු ලාභයක් වෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. හරි. යමු ඒකට අදාළ ගණන් ටිකකට. මම ගණන් ටික දැන් හදන්න දෙන්නේ නැහැ. හදන්න කියලා දෙනවා, සාකච්ඡා කරනවා. මේකට කලින් අභ්‍යාසයකුත් තියෙනවා පුතේ සාකච්ඡා කරන්න. දැන් ඔහොමම අනුපාතික සම්බන්ධ ටික කියලා දෙන්නම්. පෑනක මිල රුපියල් 12ක් වේ නම් එවැනි පෑම් 5ක මිල කීයද? 12 සරප් 5 60යිනේ. දේසි. පැය දෙකකදී කිලෝමීටර් 75ක් ගමන් කරන වාහනයක් පැය 4කදී කොපමණ දුරක් ගමන් කරයිද? පැය දෙකකදී 75යි නම් 4කදී කියන්නේ 75 දෙගුණෙනේ. නැත්තම් අපිට ඕනනම් පුළුවන් පැය දෙකකදී 75යි නම් පැයකදී කොච්චරද කියලා හොයාගන්න. දෙකකදී 75යි නම් පැයකදී කොච්චරද කියලා හොයන්න පුළුවන් 75 බෙදීම 2යි. ඊට පස්සේ ඒක 4ෙන් වැඩි කරලා පැය 4කදී ගමන් කරන දුර හොයන්න පුළුවන්. මේවා ඔයාලා දන්නවා පුතේ සාමාන්‍ය වගන්ති ගැටලු. ඉන්ධන ලීටරයකින් කිලෝමීටර් 20ක් දුරක් ගමන් කරන මොටර රථයකට 120යි කිලෝමීටර් යාමට ඉන්ධන ලීටර කීයක් අවශ්‍යද? 120 බෙදලා බලන්න 20ෙන්. එතකොට ලීටර් ගාන අපිට එනවා උත්තරේට. 1 ලීටරයකින් කිලෝමීටර් 20යි නම් 120ට 20 ගොඩවල් කීයක්ද කියලානේ බලන්න තියෙන්නේ. ඒක සරලයි. සීනි කිලෝග්‍රෑම් එකක ප්‍රමාණයක් තේ කෝප්ප 40ක් සෑදීමට සෑහේ නම් තේ කෝප්ප 240ක් සෑදීමට. එතකොට 240ක් කියන එක්කෙනාව 40ෙන් බෙදන්න. 1 කිලෝ එකකින් හදන්න පුළුවන් 40යිනේ. 240 40ෙන් බෙදුවොත් 6ක් කියලා එනවා. එහෙනම් සීනි කිලෝග්‍රෑම් 6ක් ඕන වෙනවා. ඔය විදිහට තමයි ගණන් ටික හදන්න තියෙන්නේ. ස්ටර්ලින් පවුන් එකක වටිනාකම ශ්‍රී ලංකා රුපියල් 217ක් වූ දිනයක ස්ටර්ලින් පවුන් 8ක වටිනාකම 217 8ෙන් වැඩි කරන්න තියෙන්නේ. ජපානයෙන් ගෙනන ලද රූපවාහිනියක වටිනාකම යෙන් 10000ක් නම් එහි වටිනාකම ශ්‍රී ලංකා රුපියල් වලින් කීයද? 119 පිටුවේ දැක්වෙන වගුව බලන්න කියලා තියෙනවා. අපි කලින් කතා කරපු වගුව තමයි. මේකේ අපිට තියෙන්නේ පුතේ 10000ක් නේ. අපි ගාව වගුවේ තියලා තියෙන්නේ 100ක් කීයද කියලා. 100ක් 125යි. එහෙනම් මුලින්ම මේකේ 100 ගොඩවල් ගාන ගන්න පුළුවන්. 10000 100ෙන් බෙදන්න. 100ෙන් බෙදලා 125න් වැඩි කරන්න. ඇයි ඒ? 100 ගොඩක් තමයි 125. 100 ගොඩවල් කීයක් තියනවද? ඒ ගාන 125න් වැඩි වෙන්නේ. මේ බිංදුව දෙකට මේ බිංදුව දෙක කැපෙනවා. 100 ආයි 125න් වැඩි වුණොත් මෙන්න මේ විදිහට 12500ක් කියලා ගේනවා. එහෙනම් ජපානයේ වටිනාකම yen 10000යි නම් ඒක ලංකාවේ රුපියල් වලින් 12500ක් වටිනවා. හරිද? ඇමරිකා එක්සත් ජනපද ඩොලර් එකක වටිනාකම ශ්‍රී ලංකා රුපියල් වලින් 130ක් වූ දිනයක ශ්‍රී ලංකා රුපියල් 26000ක වටිනාකම. එහෙනම් 26000 130න් බෙදලා බලන්න එන උත්තරය තමයි ඇමරිකා එක්සත් ජනපද ඩොලර් වලින් කීයද කියලා තීරණය වෙන්නේ. ඒ අනුපාතික සම්බන්ධ අභ්‍යාසය. හරිද? ඒක ඔයාලා ගෙදර වැඩක් විදිහට අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. සාකච්ඡා කරනවා 21 දෙක අභ්‍යාසයත් ඔයාලා කරන්න ඕනේ. ඒකේ තියෙන්නේ අපි කතා කරපු තුල්‍ය අනුපාත කොටස්. පහත දැක්වෙන එක් අනුපාතයට තුල්‍ය අනුපාතයක් බැගින් ලියන්න කියලා තියෙන්නේ. හරිද? දැන් මේකෙදි පළවෙනි එක්කෙනාව නම් බෙදන්න යන්න එපා. ගුණ කරලා ගන්න. දෙවෙනියා බෙදන්න පුළුවන්. බෙදන්න. තුන්වෙනියා. අතන 3 කියලා නෙමෙයි දෙවෙනියා කියලාමයි අංක දීලා තියෙන්නේ. මෙයාව බෙදන්න පුළුවන්. දෙන්නම බෙදන්න පුළුවන්. බෙදන්න පුළුවන් අය බෙදලම ගන්න පුතේ කමක් නැහැ. ඊට පස්සේ මේක දෙවෙනි ගණන් සෙට් එක සරලම ආකාරයෙන් දක්වන්න කියලා කියන්නේ. ඒ ටික සරලම ආකාරයෙන් දක්වන්න. මේකත් එහෙමයි. මේ ගණන් ටික ඔයාලා ගෙදර වැඩක් විදියට කරන්න.
එතකොට ඔයාලට මේ අභ්‍යාසයේ 21 දෙක අභ්‍යාසය සහ 21 තුන අභ්‍යාසය ගෙදර වැඩ විදිහට තියෙනවා. මේක අමාරුයි කියලා හිතන්නේ මම හිතන්නේ ඔයාලට කරගන්න පුළුවන්. අන්තිම ගාන මම 6 වෙනි ගාන චුට්ටක් කියලා දෙන්නම්. 6:15 සහ 6:15 අනුපාතය සහ 14:35 යන එක් එක් අනුපාත සරලම ආකාරයෙන් ලියන්න. එමගින් එම අනුපාත දෙක තුල්‍ය බව පෙන්වන්න. 6:15 කියන එක්කෙනා පුතේ සරලම අනුපාතයෙන් ලිව්වොත් දෙන්නම බෙදෙන ලොකුම සංඛ්‍යාව 3නේ. 6ත් 3ෙන් බෙදෙනවා 15ත් 3ෙන් බෙදෙනවා. 6 3ෙන් බෙදුවාම 2යි. 15 3ෙන් බෙදුවාම 5යි. එහෙනම් 2ට 5. 14:35 ඒ දෙන්නව බෙදෙනවා පුතේ 7ෙන්. 14ත් 7ෙන් බෙදෙනවා 35ත් 7ෙන් බෙදෙනවා. 14 7ෙන් බෙදුවාම 14 7ෙන් බෙදුවාම අපිට උත්තරේ ගන්න පුළුවන් 2යි කියලා. 35 7ෙන් බෙදුවාම අපිට ගන්න පුළුවන් 5යි කියලා. එහෙනම් දෙන්නම මොකද වෙන්නේ? දෙන්නගෙම සරල අනුපාත සරලම ආකාරයේ සමානයි කියන්නේ මේ දෙන්නම තුල්‍ය අනුපාත දෙකක් තමයි. සරලම අනුපාතය ගත්තාම සමානයි කියන්නේ පුතේ දෙන්නම තුල්‍ය අනුපාත දෙකක් තමයි. හරිද? පැහැදිලිද? ඉතින් ඒ ටික තමයි අද වැඩ කටයුතු ටික සම්පූර්ණ කරගන්න